නිෂ්පාදන හැකියාව මායිම කියලා ලොකු අකුරින් ලියන්න. නිෂ්පාදන හැකියාව මායිම හරි ඒ අර්ථයේ පළවෙනි ප්‍රශ්නේ ලියමු. නිහෑම වක්‍රයක් යනු නිහෑම වක්‍රයක් යනු කුමක්දයි හඳුන්වා නිහෑම වක්‍රයක් යනු කුමක්දයි හඳුන්වනවා. නැත්නම් නිෂ්පාදන හැකියාව යනු කුමක්දයි හඳුන්වනවා. නිෂ්පාදන හැකියාව මායිම යනු කුමක්දයි හඳුන්වනවා ඕන එක. කුමක්දයි හඳුන්වනවා. නිහෑම ගොඩනැගීමේ නැත්නම් නිහෑම වක්‍රයක් ගොඩනැගීමේ ඕන විදිය. නිහෑම ගොඩනැගීමේ නිහෑම ගොඩනැගීමේ උපකල්පන දක්වන්න. උපකල්පන 4 දක්වන්න. නැත්නම් උපකල්පන දක්වන්න. උපකල්පන 4ක් තියෙනවා. නිහෑමට කියන තාවචනයක් තමයි අර උඩම මාතෘකාව ළඟින් වරහණක් දාලා ලියමු. මොකද්ද නදින් නිහෑමට කියන තව නමක්? නිෂ්පාදන හැකියාවට තව විදියකින් අපි කියනවා. කොහොමද? නිෂ්පාදන හැකියාව කිව්වත් පාරමී මනිෂා ඔයත් හරි තව විභවනිමෝ ලියන වරහණක් ඇතුලේ විභවනිමෝ විභවනිමෝ නිෂ්පාදන හැකියාව මායිමට තානමක් තමයි විභවනිමෝ අත්පත් කරගන්න පුළුවන් උපරිමයේ කියන අර්ථය තමයි ඒකේ තුල තියෙන්නේ. ඉංග්‍රීසියෙන් දාගන්න PPC ඇලයිරක් PPF PPC ඇලයිරක් PPF production possibility curve එහෙම නැත්නම් production possibility frontier ඔය කියන ඕනම නමකින් ඒව හඳුන්වන්න පුළුවන්. හරි මුලින්ම තියෙන්නේ හඳුන්වන්න. අපි ලියමු රතු පාට පෑනෙන්. අපි කඩ කඩ ලියන්න එක. ලියමු පළවෙනි පේලිය. යනු කිසියම් අවස්ථාවකදී යනු කිසියම් අවස්ථාවකදී යනු කිසියම් අවස්ථාවකදී දෙවෙනි ටික් එක දෙවෙනි පේලිය එහෙම ලියමු. භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක එක දිගට භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක ඒ භාණ්ඩ දෙකක් විතරක් ගන්න අක්ෂ දෙකයි තියෙන්නේ ඒකින්ද භාණ්ඩ වර්ග දෙකයි සරල ආර්ථිකයක් කියන්නේ ඉතින් භාණ්ඩ වර්ග දෙකක් ඒක ඇත්තම ආර්ථිකයක් නෙවෙයිනේ නේ. ඒතර සරල ආර්ථිකයක් කියලා ඔයා අර සාරු ආර්ථික පාඩමේ මවා ගන්න එපා. සරල සංවෘත විවෘත මේ කතාව වෙන්නේ ඒ වගේ සරල ආර්ථිකයක් කියලා නේ. එහෙම අර්ථයක් නෙමෙයි අර භාණ්ඩ දෙකක් වගේ හදන ඒ වගේ නිකන් මේ ප්‍රාථමික මට්ටමේ ආර්ථිකයක් කියලා තමයි අපි හිතන්නේ. භාණ්ඩ දෙකට වඩා හදන ඕනේ. හැබැයි අක්ෂ දෙකකින් හින්දා පෙන්눔 කරන්න පුළුවන් භාණ්ඩ වර්ග දෙකයි. තුන්වෙනි පේලිය ලියමු. वर्तमाने पवत्ना तुंगिनी पेलिय रतु पाट पैनिंग वर्तमाने पवत्ना सियलूम संपत् वर्तमाने पवत्ना सियलूम संपत् तुंगिनी पेलिय वर्तमाने पवत्ना සියලුම සම්පත්
ඒක තාවිදියකට කියනවා නම් කොහොමද නේ? පූර්ණ සේවා නියුක්තියකින්. ඒකින්ද වරහණක් දාලා යන පූසේනි. එතනින් වරහණක් දාලා යන පූසේනි. පූර්ණ සේවා නියුක්තියකින්. පූර්ණ සේවා නියුක්තිය කරනවා කියන්නේ තියෙන සියලු සම්පත් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරවා ගැනීම. එයා වෙනම අපි කතා කරනවා. හරි, පූර්ණ සේවා නියුක්තිය ගැන වෙනමම කතා කරනවා. සරලව තේරෙනවා ඇති. වර්තමානයේ තියෙන සියලුම සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කිරීමක් අපි ඉතා සරලව කියනවා පූර්ණ සේවා නියුක්ත කරනවා කියලා. හරිද? ඊළඟ පෙළිය උපරිම කාර්යක්ෂමතාවයකින්. උපරිම කාර්යක්ෂමතාවයකින්. උපරිම කාර්යක්ෂමතාවයකින් වර්තමානයේ පවත්නා සියලුම සම්පත් ඊට පස්සේ උපරිම කාර්යක්ෂමතාවයකින්. ඊළඟ පෙළිය පවත්නා තාක්ෂණයේ යටතේ. පවත්නා තාක්ෂණයේ යටතේ. ඔය ඔක්කොම දාලා ලියන එක තමයි හරි ක්‍රමය. පවත්නා තාක්ෂණයේ යටතේ ඊළඟ පෙළිය භාවිතා කොට අත්පත් කරගත හැකි. 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 ඊළඟ පෙළිය උපරිම භාණ්ඩ සංයෝජන. උපරිම භාණ්ඩ සංයෝජන. භාණ්ඩ සංයෝජන. උපරිම භාණ්ඩ සංයෝජන. අන්තිම පෙළිය දක්වමින් අඳිනු ලබන. දක්වමින් අඳිනු ලබන. දක්වමින් අඳිනු ලබන වක්‍රය වේ. නිපදවන සරල ආර්ථිකයේ කිසියම් අවස්ථාවකදී පළවෙනි. හරිනේ. ඔන්න බලන්න. අපි කතා කරන්නේ නීහෑමා ගැන. නිෂ්පාදන හැකියාවක් අඳින්නේ මෙන්න මේ වගේ. නේ මේ පැත්තේ මොනවා හරි භාණ්ඩයක්, මේ පැත්තේ ගඩොල් කියලා හිතන්න, මේ පැත්තේ උළු කියලා හිතන්න. නැත්නම් මේ පැත්තේ X භාණ්ඩය, මේ පැත්තේ Y භාණ්ඩය. අපි මෙහෙම අඳින නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකදී කිසියම් අවස්ථාවකදී හිතන්නකෝ මේ මාසේ නැත්නම් මේ සතියේ අද දවසේ නේ එහෙනම් කිසියම් කාල සීමාවක් අනිවාර්යෙන් ඕන. කිසියම් අවස්ථාවකදී භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක ඊට පස්සේ පුළුවන් නම් මේ දෙක එක ළඟ කියන්න. පූර්ණ සේවා නියුක්තියකින් හා උපරිම කාර්යක්ෂමතාවයකින්. ඒ කියන්නේ හිතන්න මේ බඩු දෙක හදනකොට මට හිටියා ශ්‍රමිකයෝ 10 දෙනෙක්. මැෂින් තිබුණා 5ක්. හරිද? ශ්‍රමිකයෝ 10 දෙනයි මැෂින් 5යි. තව හිතන්නකෝ කාලය කියලා පැය 12ක් තිබ්බා. මම මේ ටික ඔක්කොම පාවිච්චි කරනවා නම් මේ නිෂ්පාදන ක්‍රියාවලියට මේ භාණ්ඩ වර්ග දෙක නිෂ්පාදනයට මම කියනවා පූර්ණ සේවා නියුක්ත කරයි කියලා නේ. වර්තමානයේ භාවිතයට ගන්න පුළුවන් සියලුම සම්පත් මම සේවා නියුක්ත කරා. නේ ශ්‍රමිකයෝ 5 දෙනා, ශ්‍රමිකයෝ 10 දෙනාම, මැෂින් 5ම, පැය 12ම මම වැඩ කරා. වර්තමානයේ භාවිතයට ගන්න පුළුවන් සියලුම සම්පත් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරා. අපි කියනවා පූර්ණ සේවා නියුක්තියකින්. ඒක තමයි මේ කියලා තියෙන්නේ. වර්තමානයේ පවත්නා සියලුම සම්පත් මරණ ඇතුළේ අරම කියන්නේ. උපරිම කාර්යක්ෂමතාවයකින් පූර්ණ සේවා වර්තමානයේ පවත්නා සියලුම සම්පත් හරි ගමන්නේ. වර්තමානයේ පවත්නා සියලුම සම්පත් මෙතන කියවෙන්නේ අර උපරිම කාර්යක්ෂමතාවයකින්. මෙහෙමයි. පූර්ණ සේවා නියුක්තියකින් හා උපරිම කාර්යක්ෂමතාවයකින්. හරි. වර්තමානයේ පවත්නා සියලුම සම්පත් එහෙම පූර්ණ සේවා නියුක්තියකින් වරහණ ඇතුලේ දාලා කියන්න ගියොත් මේකට මේක සම්බන්ධ වෙලා කමන්නේ නැහැ. උපරිම කාර්යක්ෂමතාවයකින්. ඒ කියන්නේ මොකක්ද? උපරිම කාර්යක්ෂමයි කියන්නේ පැය සේවකයෝ 10 දෙනාම මැෂින් 5 පැය 12ම වැඩ කරනවා. පූර්ණ සේවා නියුක්ත වුණාට උපරිම කාර්යක්ෂමයි කියලා අපිට කියන්න පුළුවන්. නේ වැඩ කරනවා. වැඩ කරාට නේ නිකන් කැඳ බීලා වගේ වැඩ කරනවා කියලා හිතන්න නිකන් නේ ඔහේ යනවා නිකන් නේ නිදි කීර කර එහෙම
ඒ වගේ නම් අපි කියන උපරිම කාර්යක්ෂම නැහැ කියලා. එහෙනම් වැඩ කරන්න ඕන පැය 12ම මැෂින් පහම සේවකයෝ 10 දෙනාම වැඩ කරනවා නේ. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඒ කට්ටිය සාමාන්‍යයෙන් වැඩ කරන් යන චර්යාව. ඒ කියන්නේ උපරිම කාර්යක්ෂමතාවයකින්. පවත්නා තාක්ෂණය යටතේ හිතන්න මේ මැෂින් පහ හිතන්නකෝ කරන්ට් එකෙන් දුවන මැෂින් නෙවෙයි මැනුවල් ඒවා කියලා හිතන්න. ඒව ටික පැත්තකට දාලා කරන්ට් එකෙන් දුවන හරි ඩීසල් වලින් දුවන හරි මැෂින් ගෙනාවොත් තාක්ෂණය වෙනස් වුණා. එතකොට මේ භාණ්ඩ වර්ග දෙකෙන් මෙතන සහ මෙතන නිපදවන ප්‍රමාණය ඊට වඩා වැඩි වෙන්නේ නැද්ද? නේ? මෙතන තියෙන්නේ මේ භාණ්ඩෙන් විතරක් උපරිම හදන්න පුළුවන් ප්‍රමාණය. මෙතන තියෙන්නේ මේ භාණ්ඩෙන් විතරක් උපරිම හදන්න පුළුවන් ප්‍රමාණය. ඒතර දෙපැත්තේ අක්ෂ දෙක විතරක් මම මේ ගැන කතා කරන්නේ. තාක්ෂණය දියුණු වුණාම තාක්ෂණය වෙනස් වුණාම මේ හැකියාව මීට වඩා වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඒකින්ද අපි මේ හැකියාව මෙහෙම ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ දැනට තියෙන තාක්ෂණය මත. දැනට තියෙන හිතන්න මැනුවල් මැෂින් ටිකක් නම් අන්නේ තාක්ෂණය මත තමයි මෙච්චර හදන්න පුළුවන් කියලා ටික් දාගෙන ඉරක් ඇඳගෙන තියෙන්නේ. එහෙනම් පවත්නා තාක්ෂණය යටතේ කියන එක අපිට අනිවාර්යයි. මෙහෙම කළා අත්පත් කරගන්න පුළුවන්. මේ ටිකනේ මෙහෙම කරලා භාවිතා කොට මෙහෙම කරලා අත්පත් කරගන්න පුළුවන්. මොනවයි? භාණ්ඩ සංයෝජනයි. සංයෝජනයක් කියන්නේ මෙතන ඉන්නකොට සංයෝජනයක් නෙවෙයිද? සංයෝජනයක්. අපි හිතමු මේ භාණ්ඩෙන් 5යි. මෙතන ඉන්නකොට මේ භාණ්ඩෙන් 5යි. මේ භාණ්ඩෙන් කීයද? 0යි. මෙතන ඉන්නකොට හිතන්න මේ භාණ්ඩෙන් 4යි. මේ භාණ්ඩෙන් 2යි. අන්න ඒ වගේ. තේරුණාද? එහෙනම් භාවිතා කොට අත්පත් කරගන්න පුළුවන් සංයෝජන තමයි භාණ්ඩ වර්ග දෙකෙන් මේ ටික් තියලා යා කරන්නේ. අත්පත් කරගත හැකි මොන සංයෝජනද? නිකන් නෙවෙයි අපි කියන්නේ. උපරිම භාණ්ඩ සංයෝජන. මේ හරිය උපරිමයක්ද? මේ ටික් එක උපරිමයක්ද? නෑ මේකත් හදන්න පුළුවන්. මෙතන ඉන්නකොට මේ බඩුවෙන් මෙච්චරකුයි මේ බඩුවෙන් මෙච්චරකුයි ඒක හදන්න පුළුවන්. හැබැයි හැදුවට ඒක අපි මේවට අනුකූල වෙලා නෑ. මොකද්ද? පූර්ණ සේවා නියුක්ත නෑ. උපරිම කාර්යක්ෂමතාවයකින් නෙවෙයි මේ සංයෝජනය හදලා තියෙන්නේ. ඒකත් සංයෝජනයක් තමයි. හැබැයි ඒක අපි මේ තත්ත්වයන්ට අනුකූල වෙලා නෑ. ඒකින්ද අපිට ඕනේ උපරිම භාණ්ඩ සංයෝජන කියන්නේ අරම කරලා අත්පත් කරගන්න පුළුවන් උපරිම. උපරිම භාණ්ඩ සංයෝජන දක්වමින් අඳින ලබන වක්‍රයයි. ඒ කියන්නේ යා කළා අඳින. ඒ හැඩේ වෙනස් වෙයි. මේ මූලයට අවතල හැඩයක් නේ. ඇයි මූලයට අවතල හැඩයක් ගන්නෙ සස්මිත? නියම එහෙම දැන් ටික් කළා ඇඳම මූලයට අවතල හැඩයක් ආවා. ඇයි මූලයට අවතල හැඩයක් ආවේ? වචන තුනේ. පාරමී ඇයි මූලයට අවතල හැඩයක් ආවේ? නිත්මා ඇයි නියම මූලයට අවතල හැඩයක් මෙතන ආවේ? අන්න හරි වැඩෙන අවස්ථික පිරිවැය. නියමගේ හැඩේ ස්වરૂපය තීරණය කරන්නේ වෙන මොහොකින්වත් නෙවෙයි අවස්ථික පිරිවැයේ හැසිරීම අනුව. නියමගේ හැඩේ ස්වરૂපය කියන්නේ මූලයට සරල රේඛාවක්ද? මූලයට අවතලද? දැන් අයින් කරලා තියෙන මූලයට උත්තලද කියන එක. හරි. එහෙනම් මූලයට මොන හැඩයද? නැත්තම් නියමගේ හැඩය තීරණය වෙන්නේ අවස්ථික පිරිවැයේ හැසිරීම අනුව. හරිනේ. නිර්වචනය. දැන් මේක පොඩ පාඩම් කරගන්න බලන්න කලින්. කටපාඩම් නෙවෙයි. නිකන් අවබෝධයෙන් ගන්න කිසියම් අවස්ථාවක් ඕනමයි. නේ? කිසියම් අවස්ථාවකදී බඩු දෙක භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරලාර්ථිකයක. ඒක ඇල්ල වැඩි හොඳට ඇඩ් කරන්න. සරලාර්ථිකයක වර්තමානයේ පවත්නා සියලුම සම්පත්. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තිය ගැන කතා වෙන්නේ. ඔයාලට යන්න පුළුවන් මේ පැත්තෙන් ඕන. පූර්ණ සේවා නියුක්තියකින්. ඊට වඩා හොඳයි අරම ලියලා වරහන් ඇතුලේ දාන එක වර්තමානයේ පවත්නා සියලුම සම්පත් වරහන් ඇතුලේ පූර්ණ සේවා නියුක්තියකින් ඊළඟට උපරිම කාර්යක්ෂමතාවයකින් නිකන් නෙවෙයි අකාර්යක්ෂම තත්ත්වයක් නෙවෙයි. ඇයි ඒ? අපි අඳිනවනේ ඉස්සරහට. උපරිම කාර්යක්ෂමතාවය මත අකාර්යක්ෂමතාවයේ ඇතුලේ. හරි. එහෙනම් මෙහෙම ඇඳගෙන යනකොට අපි උපකල්පනය කරනවා පූර්ණ සේවා නියුක්තිය ප්ලස් උපරිම කාර්යක්ෂමතාවයකින් කියලා. උපරිම කාර්යක්ෂමතාවයකින් හැබැයි මේ දැනට තියෙන තාක්ෂණය යටතේ ඇයි තාක්ෂණය වෙනස් වුණොත් මේ හැකියාව දෙපැත්තට විතැන් වෙන්න පුළුවන්. තාක්ෂණය දියුණුනාම දකුණට පිරියුණාම වමට ඒව කතා කරමු මේකෙන් පස්සේ යටතේ භාවිතා කරලා අත්පත් කරගන්න පුළුවන් උපරිම ටික උපරිම භාණ්ඩ සංයෝජන දක්වමින් අඳිනු ලබන වක්‍රයයි. හරි සරලයි. රෙසින් ඔයා බෝඩ් එක බලන්න නැතුව හරි කියන්නේ. මේ මොකද වෙන්නේ? කිසියම් අවස්ථාවකදී පමණක් නිපදවන සරල ආර්ථිකයක
වර්තමානයේ පවත්නා සියලුම මක්කයි. සම්පත්. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තියකින් තාක්ෂණයේ යටතේ යූස් කරලා භාවිතා කොට අත්පත් කරගන්න පුළුවන් මොන භාණ්ඩ සංයෝජනද? උපරිම භාණ්ඩ සංයෝජන දක්වමින් අඳුර ලබන වක්‍රය වෙයි. පාඩම් කියලා හිතන්න. තව එක ළමයෙක් කියමු. ඊට පස්සේ අපි යන් ඉස්සරහට ප්‍රසාදි කියන්න බලන්න. කිසියම් අවස්ථාවක භාණ්ඩ දෙකක් පමණක් නිපදවීමට නිපදවන සරල ආර්ථිකය. ආර්ථිකයක උපරිම කාර්යයක් වර්තමානයේ පවත්නා ඔක්කොම සම්පත් ටික මිනිස්සු 10යි මැෂින් 5යි සියලුම සම්පත් පූර්ණ සේවා නියුක්තියකින් උපරිම කාර්යක්ෂමතාවයකින් පවත්නා තාක්ෂණයේ යොදා ගනිමින් භාවිතා කොට අත්පත් කර ගත හැකි භාණ්ඩ සංයෝජන දක්වමින් අඳිනු ලබන වක්‍රයේදී. හරිද? නේ සාධාරණයක් කරලා තියෙනවා. ලියවෙන්න ඕන වචන සියල්ල ලියවිලා. හරි ඊට පස්සේ අහලා තියෙනවා උපකල්පන. දැන් නිර්වචනය කරා. උපකල්පන ටික තමයි දැන් ලියන්න තියෙන්නේ. උපකල්පන ටික. ඊට යටින් නිල් පාට පැනෙන් ටිකක් දාලා ලියමු අපි. නිහැම ඇඳීමේ උපකල්පන. නිහැම වක්‍රයක් ඇඳීමේ උපකල්පන හරියි. නිහැම වක්‍රයක් ඇඳීමේ උපකල්පන. නිහැම වක්‍රයක් ඇඳීමේ උපකල්පන. උපකල්පන හතරයි ඉංග්‍රීසියෙන් තමයි අපි ඕක මතක තියාගන්නේ. ඒක ලේසි. සිංහලෙන්ට වඩා ඉංග්‍රීසියෙන් ඔළුවේ හිටින වදින ප්‍රමාණය වැඩි. මේක ඇතුළේම තියෙනවා. මේ නිර්වචනය ඇතුළේම ගොඩාරියක් තියෙනවා. ගොඩාරියක් කියන්නේ ඔක්කොම මම හිතන්නේ තියෙනවා. ඔන්න මම ඉංග්‍රීසියෙන් ලියනවා assumptions කියන්නේ උපකල්පන. assumptions උපකල්පන හතරයි. උපකල්පන හතර නිහැම ඇඳීම. හරිද? පළවෙනි එක තමයි two products. දෙක products ලියන්නේ නැතුව අපි මෙහෙම ලියමු. two products. හරි? ඒ කියන්නේ භාණ්ඩ වර්ග දෙකයි. නේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් මේක. ඊට වැඩිය පෙන්눔 කරන්න බෑ. ඒක මුලටම ලියන්න දෙක. මට මම මේ නිකන් තාම බැලුවේ නෑ නිකන් මම මතකෙන් කියන්නේ සිංහලෙන් මතක තියාගත්තත් ඉතින් අමාරු. ඉංග්‍රීසියෙන් නිකන් මොලේ හිටින්. භාණ්ඩ වර්ග දෙකයි. ඊළඟට full employment and full efficiency. Full employment and එක full efficiency. Full efficiency. ඒ කියන්නේ මොකද්ද? full employment කියන්නේ සේවා නියුක්තිය full පූර්ණ සේවා නියුක්තියකින් හා උපරිම කාර්යක්ෂමතාව efficiency අහලා තියෙනවා. 3 fix පළවෙනි එක දෙක තමයි මට කියන්නේ වෙනද මම එක දෙකට කියන දෙක මට දැන් අන්තිමට ගියා fixed කියන්නේ මොකද්ද? ස්ථාවරයි කියන්නේ fixed නේ fixed resources එහෙමනේ fixed resources ඒ කියන්නේ මොකක්ද? සම්පත් සම්භාරය ස්ථාවරයි. resources කියන්නේ සම්පත් සම්භාරය. ඒ කියන්නේ හිතන්නකෝ මට තිබ්බේ මේ නිහැම අඳිනකොට මට තිබ්බේ ශ්‍රමිකයෝ 10යි මැෂින් 5යි පර්චේස් 2යි කියලා හිතන්නකෝ. එතකොට ඒක අරගෙන තමයි මේ ඇඳලා තියෙන්නේ. සම්පත් සම්භාරය ඊට වඩා අඩුත් නෑ වැඩිත් නෑ. මේ සලකා බලන කාල සීමාව තුළ. ඉතින් මේ මාසය කියලා මේ අප්‍රේල් මාසය තුළ මට ශ්‍රමිකයෝ 10යි මැෂින් 5යි ඒ වර්ගඵලයේ තියෙන භූමියක් තියෙනවා. කාලය කිසියම් කාලයක් දවසට පැය 12. ඉතින් කරන්ට් එක කපනවනම් දවසට පැය 5 නම් වැඩ කරන්න පුළුවන් ඒ 5. හරිද? එහෙනම් සම්පත් සම්භාරය ඊට වඩා වැඩි වෙන්නෙත් නැහැ ඊට වඩා අඩු වෙන්නෙත් නැහැ. වැඩි වුණොත් දකුණට අපි කතා කරනවා විතෙන් කරන සාධක. අඩු වුණොත් වමට. හරි. එහෙනම් සම්පත් සම්භාරය ස්ථාවරයි. ඒක නිර්වචනය තුල කොහෙවත් නැහැ. fixed resources. සාමාන්‍යයෙන් මම එකටම ලියන්නේ මේක ඔයාලා ලියවනකොට මම ඒක ලියන්නම්. මට මතක් වුණේ පස්සේ. 4 fixed technology. හරිනේ? ඒ කියන්නේ මොකද්ද? තාක්ෂණයේ ස්ථාවරයි. පවත්නා තාක්ෂණයේ යටතේ කියන එක තමයි මේ තියෙන්නේ. මේක තිබුණා
මේක තිබුණා මේක විතරයි අමුතුවෙන් ඇවිල්ලා තියෙන්නේ. සිංහලෙන් මතක තියාගත්තා නම් මට මතක් වෙන්නේ නේ. ඉංග්‍රීසියෙන් තමයි ලේසි. අපි සිංහලෙන් ලියමු. හොඳේ. ලියමු එක කියලා දාලා අපි මුලින්ම ලියමු මෙහෙම ලියමු. සලකා බලන කාල සීමාව තුළ සලකා බලන කාල සීමාව තුළ මේ වචන අමුතුවෙන් තමන් දා ගන්නවා. සලකා බලන කාල සීමාව තුළ සම්පත් සම්භාරය නොවෙනස්ව පැවතීම. සම්පත් සම්භාරය නොවෙනස්ව පැවතීම. සම්පත් සම්භාරය නොවෙනස්ව පැවතීම. ඒක යටින් වරහණක් දාලා පුතේ රතු පාට පෑනෙන් මෙන්න මේක ලියාගන්න තුන්වෙනි එක. ෆික්ස් රිසෝස් කියලා ලියාගන්න. කොට මොලේ හිටිනවා. මතක් වෙනවා අරක සිංහලෙන් ලියා ගන්න පුළුවන්. මේ මාසය තුල, මේ දවස් තුල, මේ සතිය තුල, මේ සලකා බලන කාල සීමාව තුල සම්පත් සම්භාරය අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. දෙක ලියමු තාක්ෂණය නොවෙනස්ව පැවතීම. සලකා බලන කාල සීමාව කියන වචනේ මම අත්හැරගෙන. තාක්ෂණය නොවෙනස්ව පැවතීම. තාක්ෂණය නොවෙනස්ව පැවතීම. ලියන්න යටින් වරහණක් දාලා ෆික්ස් ටෙක්නොලොජි. හරි තුන්වෙනි එක ලියන්න full employment and full සිංහලෙන් ලියමු සම්පත් පූර්ණ සේවා නියුක්තියකින් හා සම්පත් පූර්ණ සේවා නියුක්තියකින් අර තියෙන සම්පත් ටික සම්පත් පූර්ණ සේවා නියුක්තියකින් හා උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කිරීම. උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කිරීම. ඒක යටින් වරහණක් දාලා මේක ලියා ගන්න full employment and full efficiency. හරි අන්තිම එක ලියන්න භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවීම. හතරවෙනි එක භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවීම. අපි උපකල්පනය කරනවා මේ ආර්ථිකය තුල භාණ්ඩ වර්ග දෙකයි හදන්න කියලා. භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවීම. two products. අපි ටිකක් කරලා බලමු A level ඔය ටිකෙන් මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. ටිකක් දුර යන් කියන පූර්ණ සේවා නියුක්තියේ සංකල්ප ටික අහු වෙනකන් ඉවර කළා එතනින් ප්‍රශ්න සාකච්ඡා කරමු. මොන ආරම්භ කරා එහෙනම් නීහැමා කියන්නේ මොකද්ද? නීහැමා වක්‍රයක් ඇඳීමේ උපකල්පන තමන් අඳින නීහැමා වක්‍රේ හැඩය තීරණය වෙන්නේ වෙන මොකක්වත් මගින් නෙවෙයි. මොකද තමන් අඳින නීහැමා වක්‍රේ හැඩය තීරණය වෙන්නේ. තමන් අඳින නීහැමා වක්‍රේ හැඩය තීරණය වෙන්නේ ආවස්තික පිරිවැයේ ස්වરૂපය මත. ස්වરૂපය මත තමයි ඒ හැඩය තීරණය වෙන්නේ. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. අපි පටන් ගමු. මෙන්න මෙහෙම දෙයක්. නීහැමා වක්‍රය මත කටයුතු කරන ලක්ෂයකින් නීහැමා මත කටයුතු කරන ලක්ෂයක් කියන්නේ මෙන්න මේ වගේ අයිඩියා එකක්.
මෙන්න නීහෑමා වක්‍රයක් මේකේ මත කටයුතු කරන මේ ලක්ෂ්‍ය වෙන්න පුළුවන්, මේ ලක්ෂ්‍ය වෙන්න පුළුවන්, මේ ලක්ෂ්‍ය වෙන්න පුළුවන්, මේ දෙපැත්තත් වෙන්න පුළුවන්. හරි. මේ මත කටයුතු කරන ලක්ෂයකින් අපි කියනවා මේ නීහෑමා මත කටයුතු කරන ලක්ෂයක මොන කාර්යක්ෂමතාවයේ තියෙයි කියලාද? නමක් මනීෂා? ආර්ථික කාර්යක්ෂමයි කියලා. ඒක කතා කරන්න යන්නේ අපි ආර්ථික කාර්යක්ෂමතාවය පෙන්වුම් වෙනවා. ආර්ථික කාර්යක්ෂමතාවය පෙන්වුම් වේ. නේ එහෙම ඕනේ. ආර්ථික කාර්යක්ෂමතාවය. දැන් මේක කතා කරමු මම ෆුල්. ඒ කියන්නේ මේ හැම එකේම ආර්ථික කාර්යක්ෂමය කියලා මේ කියන්නේ. ලක්ෂයකින් හොඳට තේරුම් ගන්න. නීහෑමා මත කටයුතු කරන කොහේ හරි එක ලක්ෂයක තමයි මොන කාර්යක්ෂමතාවය තියෙන්නේද? මේ සෑම එකම ආර්ථික කාර්යක්ෂමයිද? නෑ. කොහේ හරි එක තැනක විතරක් මොන කාර්යක්ෂමතාවය තියෙනවද? ආර්ථික කාර්යක්ෂමතාවය තියෙනවා. ඒතර මොකද්ද මේ ආර්ථික කාර්යක්ෂමතාවය නිර්වචනය මෙතන කතා කරන්නේ? ආර්ථික කාර්යක්ෂමතාවය තීරණය වෙන්න නම් ආර්ථික කාර්යක්ෂමතාවය ඉටු වෙන්න නම් දේවල් දෙකක් ඉෂ්ට වෙන්න ඕන නිසා. මොකද පුතේ? ආර්ථික කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්න නම් මොකේ කාර්යක්ෂමතාව දෙක ඉෂ්ට වෙන්න ඕනද නිම්සර? අහලා ඇති. මොකද්ද ෂෙමින්? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයයි අන්න කියනවා කාර්යක්ෂමතාවය සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. හරි. මෙන්න මේ කියන කාර්යක්ෂමතා දෙක ඉෂ්ට වෙන්න ඕන ආර්ථික කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්න නම්. හැබැයි අර අපි අඳින මේ නීහෑමාගේ මෙතන කියලා හිතමු. මේ පොයින්ට් හතරෙම තියෙන දෙයක් තියෙනවා. මොකක්ද ඒ පොයින්ට් හතරෙම එක්සැක්ට්ලි ඒ කාර්යක්ෂමතාවය නම් ඉසුරි ඉෂ්ට වෙනවා. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය මෙතනයි කියන පොයින්ට් හතරෙම තියෙනවා. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්න ඉෂ්ට වෙන්න ඕන කොන්දේසි දෙකක්. එකක් තමයි පූර්ණ සේවා නියුක්ත වෙන්න ඕන. පූර්ණ සේවා නියුක්ත වෙන්න ඕන සම්පත්. දෙවෙනි එක තමයි පූර්ණ නිෂ්පාදනයක් වෙන්න ඕන. පූර්ණ නිෂ්පාදනයක්. මෙන්න මේ කොන්දේස් දෙක ඉෂ්ට වුණොත් තමයි මෙන්න මේ මත පිහිටන්න පුළුවන්. හරි. එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්න නම් මෙන්න මේ මගුල් දෙක ඕන. මේ සෑම දෙයක්ම කතා කරනවා. හැබැයි මේ පොයින්ට් හතරෙන් එක පොයින්ට් එකක විතර අපි ගමු මෙතනයි කියලා. මෙන්න මේ පොයින්ට් එකේ විතරයි මොන කාර්යක්ෂමතාවය තියෙන්නේද? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. ඒ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්න කොන්දේසිය මොකද්ද? MC සමාන වෙන්න ඕන MB ට. ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වෙන්න ඕන. කතා කරමු ඒව ගැන. ඒතර මේක තමයි දැන් අපි මේ කතා කරන්න යන්නේ. මේක තමයි සමරිය. මේ සමරියෙන් ආරම්භ කරමු. අද ගන්න වෙනම පිට්ට කියන අරකින් යට මොකක් හරි මේ වගේ ඩයග්‍රෑම් එකක් හදලා. එන්න පුතේ. ලයිට් ගිහිල්ලා තියෙන්නේ. මේ මෙතනින් එක්කෙනෙක් පාඩු ඉන්නවා. අරකින් පාඩු. මෙතෙන්ට එක්කෙනෙක්. ඔක්කොම ඔතන ඉන්න බෑ හොඳේ. අමාරු. පොතක් අරගන්න ඊට පස්සේ අපි මේ ඊළඟ ප්‍රශ්න ඉඳන් ලියාගමු. කරන්ට් එක නැහැ. කට්ටිය නතර වෙලා වගේ නේ.
හතර දෙනා හරි අපරාධයි. මට අපරාධනේ. මට අපරාධයි. මම කෝල් එකක් දෙන්න ඕන බලන්න. itu hari amaru beda sir lagi biar kan ini nama panggil sir lah ini hari amaru biar kan dikatain tahun ini dikatain kini jauh ke awal kan kita mau hari kia emang ini emang kaget banget yang ini kira-kira nih tangan tuang kini kita tamanya accounting මෙයාම තමයි හොඳේ කියලා. එහෙම දෙයක් නෙමෙයි. ඒ අදින් ලංකාවේ මිනිස්සු මාර මේ ප්‍රාථමිකයි. නේද? මොන තරම් ප්‍රාථමිකද කියලා. එන බුදු ටෝක් දෙන්නේ උනාට. වෘද බලන්න බුදු වෙනාගේ ටෝක් දෙනවා. මෙතනින් හැමදාම ප්‍රශ්නයක් අහනවා. හැමදාම මෙතනින් ප්‍රශ්නයක් අහනවා. රචනා ප්‍රශ්නේ හැමදාම අහලා නැහැ නම් කෙටි ප්‍රශ්නයකට දානවා. රචනා ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා අහන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක්. හරි මේ සංකල්ප එකතු කරලා හදන ප්‍රශ්නයක් තියෙනවා. ගැඹුරු ප්‍රශ්නයක්. ඊට අමතරව සරල මට්ටමේ ප්‍රශ්නකුත් තියෙනවා. අර යාවේ නැත්නම් කොහෙද? අර දෙන්න ආවනේ දෙන්නේ. අර පුතාලා එක්කෝ ආන්න අර. මම නැහැ නේ මම ඉදා කරේ නැහැ. හොඳයි. ඉක්කනයි අඩුවනේ පහක් ඉන්නවනේ මම මේ පස් දෙනාටත් එන්නේ ගෝ මේකෙන් රිවිෂන් එකෙන් මේ පැත්ත අල්ලන් යන්න. යාළුවා වෙනම පන්තියක් කරනවා. ඒකෙන් දෙවෙනි පැත්තේ පාඩම් ටික මීට කරන් යන්න. කමක් නැහැ නේ තින්නේ. ළමයි හතරක් අඩු වුණානේ. තියෙන ඉඩේ මොනවා හරි කරගන්න ඕනේ. කරදරයක් මේ ගන්න කතා කරන්නේ නැහැ කවුරුවත් මේකේ හොඳේ. කතා කරන්න හම්බෙන්නේ නැහැ නේ. මම විතරයි කතා කරන්නේ. හරි ලියාගෙන තියෙන පටන් ගමුද? මම මේක මකනවා. අනුගතේ අහන් ඉන්න ළමයි පස් දෙනා. හරියට අකට ආව නම් හරියද? දැන් ටිකක් කරලා තියෙන්නේ. ඔන්න අහන් ඉන්නේ මෙහෙම සීන් එකක් මේ කතා වෙන්නේ යන්නේ. මම අඳිනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මෙන්න මේ වගේ. වීඩියෝ එක දානවා වීඩියෝ එක දැම්මම ඕනනම් මේකේ මුල ටික බලා ගන්න අඩු වෙච්ච ටික මේ පැත්තේ මම අරගන්නවා x භාණ්ඩය මේ පැත්තේ අරගන්නවා y භාණ්ඩය විභාගෙට ජීවිතේට x y විතරක් දාලා නවත්තන්න එපා. ඒ කියන්නේ මොකද්ද තව ලියවෙන්න ඕනේ මලිෂා x y විතරක් දාලා නවත්තන්න එපා. අඳින නිහෑමාට x y විතරක් දාලා නවත්තන්න එපා. බිඳුවක් දාන්නේ කියලා නෙමෙයි. මොකද්ද ඕනේ? කියන මලිෂා. මොකක්ද අඩුව මෙතන තියෙන්නේ? රෙෂිනි මොකක්ද තියෙන අඩුව මෙතන? හරි. භාණ්ඩය කියන වචනේ හලන්න එපා ජීවිතේට අනිවාර්යෙන් ලියන්න. මෙන්න අඳිනෝ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. දැන් මේක ඇඳීමේ උපකල්පන ටික දන්න ඕනේ. මේ අර කියන උපකල්පන ටික මත පදනම් වෙලා තමයි මෙන්න මේ නීහෑමා වක්‍රය ඇඳි. දැන් අපි කතා කරන්නේ මේ නීහෑමා මත ඔක්කොම පොයින්ට් නීහෑමා මත මෙතන වේවා මෙතන වේවා මෙතන වේවා මෙතන වේවා මෙතන වේවා මේ සියලුම පොයින්ට් වල මොක තියෙනවද මාෂි? එන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය මෙතන 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 මේ සෑම පොයින්ට් එකකම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙනවා. ඒ කියන්නේ මේ සෑම පොයින්ට් එකකම ඒකත්පත් කරගෙන තියෙනවා. නෙත්ම මොකක්ද ඒකත්පත් කරන් තියෙන්නේ? පූර්ණ සේවා නියුක්ත කරලා තියෙනවා. සම්පත් පූර්ණ සේවා නියුක්ත කරලා තියෙනවා. තියෙන සියලුම සම්පත් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරලා. ඉතින් ප්‍රසාදිගාව මැෂින් 5යි ශ්‍රමිකයෝ 10යි පැය 8කුයි තියෙනවා. මැෂින් 5යි ශ්‍රමිකයෝ 10යි පැය 8ම වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට මේ කියන සෑම පොයින්ට් එකකම පාවිච්චි කරලා. සම්පත් පූර්ණ සේවා නියුක්ත කරලා. පූර්ණ සේවා නියුක්ත කළ පමණින්
අහවල් එක ඉෂ්ට වෙන්නේ නැහැ ඉසුරි. පූර්ණ සේවා නියුක්ත කළ පමණින් මොක ඉෂ්ට වෙන්නේ නැද්ද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අත්පත් කරගන්න පූර්ණ සේවා නියුක්තියට අමතරව ඕන මොකද්ද? මිහිර තායක උතන ලියාගෙන තියෙනවා. එයා මේ ගුරුවත් පොතේවත් නිර්වචනය කළා නැහැ. විභාගෙටත් අහලා තියෙනවා. හැබැයි ඒ වචනේ ගැන විභාගේ පේජයක්වත් දාලා නැහැ. මොකද්ද? පූර්ණ නිෂ්පාදනය. පූර්ණ සේවා නියුක්තිය ප්ලස් පූර්ණ නිෂ්පාදනය ඔය දෙක එකතුවක් තමයි අපි කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ. එහෙනම් මේ සෑම පොයින්ට් එකම නී හැම පොයින්ට් එකේම නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙනවා. මම අඳිනවා තව රූපයක්. ඒ රූපේ මේ පැත්තට ගන්නවා MC ඒ කියන්නේ මාජිනල් කොස්ට් එක. යාගෙන කතා කරනවා MB ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ ඒ ගැන කතා කරමු. එතෙන්ට ඇවිල්ලා ආන්තික පිරිවැයයි ආන්තික ප්‍රතිලාභය. මෙතන බිඳුව. මෙතන හදන භාණ්ඩ ප්‍රමාණය Q භාණ්ඩ ප්‍රමාණය. MC වක්‍රයක් අපේ සැපයුම් වක්‍රය වගේ. මොකද මම කිව්වේ? සැපයුම් වක්‍රය මෙහෙමනේ. දෙවෙනි පාඩම ගන්න සැපයුම් වක්‍රය මෙහෙමයි. සැපයුම් වක්‍රයේ පිටිපස්සේ තියෙන සංකල්පය මොකද්ද? අපි දෙවෙනි පාඩම ආරම්භ කරන මේකෙන් පස්සේ සැපයුම් වක්‍රයේ පිටිපස්සේ කියන්නේ සැපයුම් වක්‍රයත් එක්ක බැඳිලා තියෙන සංකල්පය සෙතුමි මොකද්ද? නෝද? සැපයුම් වක්‍රයත් එක්ක මනිෂා බැඳිලා තියෙන සංකල්පය anybody? ඔෂිනි? විචල්්‍ය පිරිවැය. සැපයුම් වක්‍රයත් එක්ක බැඳිලා තියෙන්නේ පිරිවැය කියන සංකල්පය. මම එතෙන්ට ඇවිල්ලා ඒක පැහැදිලි කරගන්න නැත්නම් ලොකු වෙලාවක් යනවනේ. ඒකින්ද සැපයුම් වක්‍රයට ආදේශ කරන්න පුළුවන් මොන වක්‍රයද අපේ? පිරිවැය MC ආන්තික පිරිවැය. අමතර ඒකකයක් හදන්න යන පිරිවැය. එහෙනම් සැපයුම් වක්‍රයක් වගේ අපේ මොන වක්‍රයද? MC වක්‍රය. මේ ඉල්ලුම් වක්‍රයක් වගේ ඔයාලා ඒක අහලා තිනේ. මම ටියුට් එක කරනකොට කරනවා. ඉල්ලුම් වක්‍රේ පිටිපස්සේ තියෙන සංකල්පය මොකද්ද? ඉල්ලුම් වක්‍රේ පිටිපස්සේ මේ ඉල්ලුම් වක්‍රයක් පිටිපස්සේ මේ තියෙන ටික අපිට කියන්න පුළුවන් මුළු උපයෝගීතාවය කියලා. මොකද්ද? මුළු උපයෝගීතාවය. එතකොට කියයි මුළු උපයෝගීතාවය ඔහොම නෙවෙයිනේ. මුළු උපයෝගීතාවය වෙන මේ වගේ. මෙන්න මේ ටිකනේ මුළු උපයෝගීතාවය. ඉගෙන ගත්තා මේ දන්නවනම් නේ? මේ ත්‍රපීසියමනේ මුළු උපයෝගීතාවය. ඔව්. ඒ වෙන්නේ මෙන්න මේ මිලට රුපියල් 10ට හිතන බඩු 5යි. බඩු 5ක් ගන්නකොට තමයි මෙන්න මෙච්චර මුළු උපයෝගීතාවයක් ලැබෙන්නේ. පැහැදිලි? බඩු 5ක් ගන්නකොට මේ බඩුව බිඳුවට දුන්නා නම් මොකද්ද වෙන්නේ? බඩුව බිඳුවට දුන්නා නම් බිඳුවට දෙනකොට මෙතන තියෙන එතන බඩු 8යි කියලා. බඩු 8ම ගන්න නැද්ද අපි? මිල බිඳුවේද ඉල්ලුම් ප්‍රමාණය කීයේ? 8යිනේ. එහෙනම් මේ ටිකම එයාගේ තෘප්තිය බවට පත් වෙන්නේ නැද්ද? බඩු 5ක් ගත්තොත් තමයි මේ ටික තෘප්තියට අයිති වෙන්නේ නැත්තේ. ගත්තේ නැති බඩු වලින් තෘප්තියක් ලැබෙන්නේ නැහැ නේ උට නේ. එහෙනම් බඩු 5ක් නම් තමයි මෙතනින් නතර වෙන්නේ. බඩු 6ක් නම් මෙතනින් නතර වෙනවා. බඩු 8ම ගන්නවා නම් මේ ටික. ඒ අනුව තේරුම් ගන්න මේ ඉල්ලුම් වක්‍රයේ පිටිපස්සේ තියෙන සංකල්පය ඉල්ලුම් වක්‍රයත් එක්ක බැඳිලා තියෙන සංකල්පය උපයෝගීතාවය. නැත්ද? ඔයාලා මොනවා හරි දෙයක් ඉල්ලන්නේ දැන් පන්තියනවා. මේකෙන් තෘප්තියක් තමන්ට තෘප්තියක් නේ මෙතන. තෘප්තිය කිව්වට නේ. එහෙම ලැබෙනවා නම් මෙතන ඉන්නේ. නේ. නැත්තම් මේකට ඉල්ලුමක් නැහැ. කේක් කෑල්ලක් මාළු පාන් ගෙඩියක් කොහෙන් හරි කාලා ආයෙත් කන්න යන්නේ ඉල්ලුමක් බිහිරෙන්නේ. ඒකෙන් තෘප්තියක් ලැබෙන්න ඕන. තෘප්තියක් ලැබෙන්නේ නැත්තම් අපෝතවත් විතරින් අපි ඒ බඩු ගන්නෙ නෑ කියලා කියනවා. නේ. එහෙනම් ඉල්ලුම් වක්‍රයත් එක්ක බැඳිලා තියෙන සංකල්පය උපයෝගීතාවය. බෙනිෆිට් එක ප්‍රතිලාභය. නේ. මාජිනල් බෙනිෆිට් MB මාජිනල් බෙනිෆිට් කියන්නේ මුළු උපයෝගීතාවයත් එක්ක බැඳිලා තියෙන සංකල්පයක්. ලැබෙන ප්‍රතිලාභය අපිට ලැබෙන ප්‍රතිලාභය පරිභෝජනය කරාම තෘප්තිය කියලා හැමෝම පිළිගන්න ඕනේ. පැහැදිලි? සැපයුම් වක්‍රයත් එක්ක බැඳිලා තියෙන පිරිවැය. ඒක තේරෙන්න ඕනේ නේ. නිෂ්පාදකයාගේ සැපයුම් වක්‍රයත් එක්ක බැඳිලා තියෙන පිරිවැය. ඌ හිතන්නේ ඒක ගැන. එහෙනම් සැපයුම් වක්‍රය වගේ MC ඉල්ලුම් වක්‍රය වගේ කවුද? ආන්තික ප්‍රතිලාභය MB එක. එහෙනම් මෙන්න ආන්තික ප්‍රතිලාභ මෙන්න ආන්තික පිරිවැය ඒ දෙන්නා මෙන්න මෙතෙන්දි සමාන වෙලා මම මේ පොයින්ට් එකේ ලියනවා MC MBට මොනෝ වෙලාද සමාන වෙලා. එහෙනම් මෙතන මොන කාර්යක්ෂමතාව ඉෂ්ට වෙනවාද අපි කතා කර හිටිය සම්පත් බෙදා වෙන් කිරීම. එහෙනම් මේ යට රූපයෙන් තමයි මොන කාර්යක්ෂමතාවය පෙන්වුම් වෙන්නේද? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂම වෙන්න නම් කාට කවුරු සමාන වෙන්න ඕනද? MC ට MB මෙන්න මෙතෙන් සමාන වෙන්න ඕන. දෙන්න කැපෙන තැන.
අන්න එතන ඉඳලා අපි යනවා උඩහට. අන්න එතන ඉඳලා අපි යනවා උඩහට. උඩහට යනවා මෙතන හම්බ වෙනවා. මම මේ පොයින්ට් එක මෙතනින් මකලා මෙතෙන්ට දාගෙන දැනට මේ පොයින්ට් එකේ මොන කාර්යක්ෂමතාවය තියෙනවද? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙනවා. ඒකට එකතු කරනවා මම මොන කාර්යක්ෂමතාවයද? සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය මේ පොයින්ට් එකේ තියෙනවා. හරිද නේ? එතකොට මේ தත්ත්වයන් දෙකම තියෙන මෙන්න මේ පොයින්ට් එක අපි කියන මොන කාර්යක්ෂමයිද? ආර්ථික කාර්යක්ෂමයි කියලා. ඇයි ඒ ආර්ථික කාර්යක්ෂම වෙන්න නම් මොන කාර්යක්ෂමතා දෙකම ඉෂ්ට වෙන්න ඕනද? නිෂ්පාදකයාගේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයයි. මේකට එනකොට නිෂ්පාදකයා විතරද? නෑ. උගේ වක්‍රේ මේකනේ නේ. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන වචනේ ඇතුළේම තියෙනෝනේ. නිෂ්පාදනයේ කියන්නේ නිෂ්පාදකයාගේ පැත්තෙන් විතරයි. ඒක තේරෙනවනේ. හිතන්න මලීෂා හදනෝ හැලප නේ. හැලප සෑදීමේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙයි කියන්නේ නිෂ්පාදකයාගේ පැත්තෙන් ඕකේ වෙලා. ඇයි ඒ? නිෂ්පාදකයාගේ පැත්ත විතරයි. ඒ නිසාර අර කළු පොඩි හෙල්මට් එකක් තියෙන පුතේ. ඒක පුතා හෝම අරන්. අනේ හරි එහෙනම් මේ කියන සෑම පොයින්ට් එකේම කලින් ඉෂ්ට වෙලා තිබ්බ මොන කාර්යක්ෂමතාවයේ නිෂ්පාදකයාගේ පැත්තෙන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය යට රූපයට ආවම නිෂ්පාදකයාගේ පැත්ත විතරද තියෙන්නේ යට රූපයට ආවම නිෂ්පාදකයාගේ පැත්ත විතරක් නෙවෙයි තියෙන්නේ කාගේ පැත්තක් තියෙනවද මේ තියෙන්නේ කවුද අපි නේ බඩු ගන්නේව යට රූපයට එනකොට සම්පත් බෙදාවෙන් කිරීම කියනකොට ඒක ඇතුලේ නිෂ්පාදකයා විතරද ඉන්නේ නෑ නේ අපේ භාණ්ඩ ගන්න එකත් පාරිභෝගිකයාගේ පැත්තක් තියෙනවා එහෙනම් මෙන්න මේ ආර්ථික කාර්යක්ෂමයි කියනකොට නිෂ්පාදකයාගේ පැත්තයි සමාජය ගැන කතා වෙන සමාජයේ පැත්තයි කියන දෙකම ඇතුළත් වෙලා තියෙනවා ඒකින්ද මේ පොයින්ට් එක විතරයි මොන කාර්යක්ෂමද ආර්ථික කාර්යක්ෂම ඕක අහනවා වෙනම ප්‍රශ්නයකට දැන් පොඩි අවබෝධයක් තියෙනවා දන්නේ නැත්තේ නිර්වචන ටික විතරයි මොනවයි මොකද්ද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ නිර්වචනේ දන්නේ නැහැ. එයා වෙන්න නම් නදනි ඉෂ්ට වෙන්න ඕන දේවලුත් දන්නවා. නේ මොනවයි ඉෂ්ට වෙන්න ඕනේ? එවතේ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. සම්පත් බෙදා වෙන් කිරීම ගැන යමක් දන්නවා. නේ පොඩි අවබෝධයක් තියෙනවා. සම්පත් බෙදා වෙන් කිරීම ඉෂ්ට වෙන්න නම් MC සමාන වෙන්න ඕන MB ට. ඒ දෙකම ඉෂ්ට වෙනකොට අපි කියනවා ආර්ථික කාර්යක්ෂමයි කියලා. ආර්ථික කාර්යක්ෂමතාවය මෙන්න මේ පොයින්ට් එකේ තියෙනවා. නිහෑමා මත සියලුම ලක්ෂ මොකද මම කිව්වේ නිහෑමා මත සියලුම ලක්ෂ නිෂ්පාදනයේ කාර්යක්ෂම වැරදුනා නිහෑමා මත සියලුම ලක්ෂ ආර්ථික කාර්යක්ෂම නෑ එක පොයින්ට් එකයි ආර්ථික කාර්යක්ෂම මේක දිහා බලන් ඉඳලා මට කියන්න අහනගෙන නිහෑමා මත හොඳම ලක්ෂය නිහෑමා මත හොඳම ලක්ෂය තෝරලා දෙන්නේ නැත්තම් තීරණය කරලා දෙන්නේ. නිහෑමා මත හොඳම ලක්ෂය නැත්තම් හොඳම ලක්ෂය තීරණය කරලා දෙන්නේ. ප්‍රශස්ත ලක්ෂය තීරණය කරලා දෙන්නේ. තෝරලා දෙන්නේ කවුරු මගින්ද? පාරමී. නිහෑමා මත හොඳම ලක්ෂය තෝරලා දෙන්නේ තීරණය කරලා දෙන්නේ කවුරු මගින්ද? very good. සම්පත් බෙදාවෙන් කිරීමෙන් ඇයි මත සියලුම ලක්ෂණ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තිබ්බට හොඳම ලක්ෂය වෙන්නේ මෙතන. ඇයි ඒක හොඳම ලක්ෂය වෙන්නේ? නිෂ්කාර්යක්ෂමතාවය ප්ලස් සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය මේ මෙතන තියෙනවා. මේ හරිය සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂමද බලමු. මෙතන ඉඳලා මම එනවා. මම මේ පොයින්ට් එක පොඩ්ඩක් මේ හරියට දාන්න. මේ පොයින්ට් එකේ ඉඳන් මම පල්ලෙහාට එනවා. MC MB හොයාගෙන. මෙන්න හම්බුනේ MC. මෙතෙන්දී MC මං යනවා මෙහාට. කඩ ඉරක් දාගෙන පොඩ්ඩක් ඇල කරගෙන ආවා. හිතන්න මේ සංයෝජනයේ කියන්නේ මේ පොයින්ට් එකේදී මේ බඩුවෙන් මෙච්චරකුයි මේ බඩුවෙන් මෙච්චරකුයි හදනවා. හරි ඒ පොයින්ට් එකේදී MC හොයාගෙන ආවා. MC අපි හිතමු MC 25යි. මේ පොයින්ට් එකේ යනවා මම හොයාගෙන MB. ඔන්න MB හම්බුණා. MB බලාගෙන මේ පැත්තට එනවා. ඇයි මේ අක්ෂය තුලින් තමයි MC ගේ MB ගියගේ තීරණය වෙන්නේ. හිතන්න MB 5යි. එහෙනම් තේරෙනවා ඇති මේ පොයින්ට් එකේදී MC MB සමානයි. පැහැදිලි? මේ පැත්තේ ඉඳලා ආවත් කොටින්ම මෙතනින් මෙහා මේ පැත්ත මෙතනින් මෙහා මේ පැත්ත මේ සියලුම දේවල් MCMB සමාන නෑ MCMB සමාන වෙන්නේ ඉතින් දෙන්න ඡේදනය වෙනකොට තේරෙන්නේ නැති අපි කතා කරමු ඕක ගැන අපි නිකන් සංකල්ප හඳුන්වන්නේ නැතිව විභාග මට්ටමේ යව ප්‍රශ්නයකින් උත්තරේ එළිය හරි සංකල්ප කියන්නේ මොකද්ද
ඉතින් අපි දැන් කතා කරන්න හදන්නේ මේවා ඇතුලේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. අපි විභාගයට ආව ප්‍රශ්නකින් උත්තරේ ලියමුද? නැත්නම් මෙහෙම කරමු. මෙහෙම ලියමු. ඊට ප්‍රශ්න ලියමු. ලියන්න මෙහෙම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අනු හඳුන්වා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අනු හඳුන්වා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අනු හඳුන්වනවා. ඒ තීරණය කරන සාධක දෙක දක්වන්න. සාධක දෙක දක්වා පැහැදිලි කරන්න. ඒ තීරණය කරන සාධක දෙක දක්වා පැහැදිලි කරන්න. ඒ තීරණය කරන සාධක දෙක දක්වා පැහැදිලි කරන්න. හරි අපි රතු පාට පෑනින් ලියමු. අපි කතා කරන්න හදන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ගැන. රතු පාට පෑනින් ලියමු. පළවෙනි ටික් එක දාලා යනු ආර්ථිකයක ඇලෙයිරක් සියලු සම්පත් වලින් ගුරුවත් පොතේ තියෙන එක මම දෙන්නේ සියලු සම්පත් වලින් යනු ආර්ථිකයක සියලු සම්පත් වලින් අපි නිෂ්පාදකයෙක්ගේ පැත්තට යන් ප්‍රසාදි කියන නිෂ්පාදකයා මොනවා හරි භාණ්ඩ දෙකක් හදන. හරිද? එතකොට එයා ගාව තියෙන සියලු සම්පත් වලින් කියනකොට පූර්ණ සේවා නියුක්තියනේ නේ. ඒ වචනේ ඇතුලේ තියෙන පූර්ණ සේවා නියුක්තිය සියලු සම්පත් වලින් කියන්නේ ඒකනේ ඔක්කොම සම්පත් ටික පාවිච්චි කරනවා කියන. සියලු සම්පත් වලින් ඇලෙයිරක් වැඩිම ඵලදායීතාවයක් ලබා ගැනීමයි. සරලව හිතන්න ප්‍රසාදී ළඟ ඉන්නෝ වැඩ කරන්න මිනිස්සු 5 දෙනෙක්. ඒ මිනිස්සු 5 දෙනා දැන් සියලු සම්පත්තේ මිනිස්සු 5 දෙනා මැෂින් පැත්තකට දාන්න නේ. වැඩිම ඵලදායීතාවයක් ගන්න ඕනේ මිනිස්සු ටික යොදවලා පුළුවන් තරම් නේ වැඩිම ඵලදායීතාවය. ඵලදායීතාවය කියන්නේ මොකද්ද? ඉර උඩ නිමෝ ඉර යට යදෝ. අහලා තිනේනේ. එහෙනම් අර මිනිස්සු 5 දෙනා යොදවලා උන්ගෙන් වැඩිම ඵලදායීතාවයක් ගන්නකොට අපිට කාටවත් කියන්න පුළුවන්ද ප්‍රසාදිගේ නිෂ්පාදනය කාර්යක්ෂමයි කියලා? නෑ. නිෂ්පාදනය කාර්යක්ෂමයි. ඇයි? තියෙන සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ගන්නෝ. හිතන්න රාජ්‍යංශය ගැන. රාජ්‍යංශය කොහොමද? නේ? සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ගන්නවයි. නේ? එහෙම නෑ නේ. නිකම්ම වගේනේ. ඉන්නේ නැහැනේ නිකම්ම. නේ? නිකම්ම ඉන්නේ නැහැ. හරි එහෙනම් ප්‍රයිවට් සෙක්ටර් එකේනේ බුරුණන් හිතන්නනේ තියෙන සියලු සම්පත් ටික පාවිච්චි කරනවා. ඒ වලින් වැඩි මරව වැඩ ගන්නෝ. නිකන් ඉන්න දෙන්නෙම නෑනේ. ෆුල් ටයිම් වැඩ. පැය 8 නම් වැඩ කරන්න පැය 8ේම අදාළ වැඩේ වෙන්නේ. දැන් ඕක තමයි ගුරුවත් පොතේ නිර්වචනය. ඊට යටින් නිල් පාට පෑනෙන් තව ටිකක් දාලා නිල් පෑනින් ඔය නිර්වචනයට ඇබ්බැහි වෙන්න එපා. මට පාඩම් වෙලා තියෙන ඔය නිර්වචනය. නමුත් ගුරුවත් පොතේ තියෙන්නේ මම ඔය දුන්න නිර්වචනය උඩින් සියලු සම්පත් වලින් නේ උඩින් ඕ ලියාගත්තේ මම කියන්නේ. උඩ එක පාඩම් කරගන්න මුලින්. යනු ආර්ථිකයක සියලු සම්පත් වලින් අපි නිෂ්පාදකයෙක් හිතන්නේ නැතුව ආර්ථිකයක් ගැන හිතමු. සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ලබා ගැනීමයි. හරි ඵලදායීතාවය කියන සංකල්පේ කාටද අදාළ වෙන්නේ? නිෂ්පාදකයටනේ නේ. ඉර උඩ නිමෝ මිර යට යදෝ. හරිද? ඕක පොඩ්ඩක් දෙපාර තුන් පාරක් කියලා ඔලුවට ගන්න. ආර්ථිකයක සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ලබා ගැනීමයි තනිකර කතා වෙන්නේ නිෂ්පාදකය ගැන. ඊළඟ ටික නිල් පෑනින් නැතහොත් නිල් පෑනින් නැතහොත් අවම පිරිවැයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. නැතහොත් අවම පිරිවැයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. අවම පිරිවැයකින් උපරිම නිමවුමක් ලබා ගැනීමයි. ඒකනේ කරන්න හදන්නේ. සෑම නිෂ්පාදකයෙක්ටම ඕනේ ඔය දේ.
ඕක ලියන්නේ නැතුව අරක තමයි ලියවෙන්න ඕන. මොකද ගුරුවත් පොතේකට තමයි ලකුණු දෙන්නේ බොහෝ විට අරකත් පොත්වල තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක ඉෂ්ට වෙන්න නම් මොනවද ඉටු වෙන්න ඕන කොන්දේසි නිල් පාට පැනින් ඊළඟ ටික ලියමු. ඒ සඳහා ඉටු විය යුතු කොන්දේසි දෙකකි. ඒ සඳහා ඉටු විය යුතු කොන්දේසි දෙකකි. ඒ සඳහා ඉටු විය යුතු කොන්දේසි දෙකකි. හරි කොලේ මෙහෙම නවාගෙන මේ වගේ පස්සේ මෙහෙම එකක් අඳගන්න පුළුවන්. කොලේ නවාගෙන එක පැත්තක පූර්ණ සේවා නියුක්තිය, එක පැත්තක පූර්ණ සේවා නියුක්තිය. එක පැත්තක පූර්ණ සේවා නියුක්තිය. අනිත් පැත්තේ පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය ගැන මේ විස්තර ලියන්නේ නැති වුණාට ඒක මතක තියාගන්න. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්න පූර්ණ සේවා නියුක්තිය විතරක් මදි. පූර්ණ නිෂ්පාදනය කියන සාධකයක් ඉවහල් වෙනවයි කියන්නේ. දැන් මේ වගේ මෙහෙම ඇද ගන්න. නැත්තම් ඔක කැපිලා පේන්නේ නැහැ. අර උඩින් මෙහෙම ඇවිල්ලා දෙකට බෙදන්න. නම් දෙක එහෙම ලියලා තියෙනවා නේද? මම ඔය දෙන්නගෙන් රතු පෑනෙන් ලියවන්නේ පූර්ණ සේවා නියුක්තිය විතරයි. ඒක තමයි පාඩම් වෙන්න ඕනේ. සරලව පූර්ණ සේවා නියුක්තිය කියන්නේ සරලව මුලින් හිතර ගන්නකෝ. නමින්ම තේරෙනෝනේ. පූර්ණ සේවා නියුක්ත කරනවා. තියෙන සම්පත්තික සියල්ල පාවිච්චි කරනවා. නේ? තියෙන සම්පත්තික සියල්ල පාවිච්චි කරනවා කියලා කිව්වට තාපඩි වචන ටිකක් ඇඩ් කරන්න ඕනේ. තියෙන සම්පත්තික සියල්ල පාවිච්චි කරනකොට පූර්ණ සේවා නියුක්තිය තමයි. හැබැයි ඕක මෙහෙමයි. වර්තමානයේ පවත්නා නේ සියලුම සම්පත් වර්තමානයේ පවත්නා සියලුම සම්පත් අපිට වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදවාගත හැකි සියලුම සම්පත්. දැන් තියෙන සම්පත් ඔක්කොම වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරන්න බැහැනේ. සමහර සම්පත් තියෙනවා ඒ නිෂ්පාදන ක්‍රියාවලියට ඇත්තරම පාවිච්චි කරන්න බෑ. ඔතන කතා වෙන්නේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරන්න පුළුවන් දේවල් පාවිච්චි කරන්නේ කියලා. හරි සරලව කියනවා නම් තියෙන සම්පත් ටික සියල්ල සේවා නියුක්ත කිරීම තමයි පූර්ණ සේවා නියුක්තිය. අපි ලියමු හරියට රතු පාට පෑනෙන් ඒ පැත්තේ ලියමු. යනු අපි දිගට ලියන් යනවා ඇල ඉරක් දාන. එහෙම ලියන්නේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඒකටම යොදා ගැනීමේ හැකියාව ඇති. යොදා ගැනීමේ හැකියාව ඇති. කොට හිතන්නේ ඇයි ඔහොම ලිව්වේ? වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නැත්නම් වර්තමාන නිෂ්පාදනයට යොදා ගැනීමේ හැකියාව ඇති. ඒ කියන්නේ සෑම සම්පතක්ම වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරන්න පුළුවන්ද? හිතන්නකෝ දැන් ගහක් තියෙනවා. තාම මෝරලා නැහැ. ඒක කපලා ලී කරන්න පුළුවන්ද? මෝරන්න ඕනනේ නේ. දැන් ගෙඩියක් ඉදෙන්න කලින් හදලා මොකටද නේ? අන්න ඒ වගේ දෙයක් තමයි අතන තියෙන්නේ. මේ සරල මම බොරු උදාහරණයක් කිව්වේ හොඳේ. වර්තමාන නිෂ්පාදන වගා භූමියක් තියෙනවා. ගස් 1000ක් තියෙනවා. ගස් 1000ම කපන්නේ කියලා මේ කියන්නේ නේ. නෑනේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනීමේ හැකියාව ඇති දේවල් විතරයි තෝරලා ගන්න. හැකියාව ඇති ඇලිර දාලා භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය යන සම්පත්. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය යන සම්පත්. ඒ ටික ලියන්නේ වැඩි හොඳට. සම්පත් මොනවද කියලා දන්න ඕනේ. නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් අපි කතා කරා. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය යන සම්පත්. ඒ වචනේ නොකියුවත් කමන්නේ. හොඳේ. ඇලෙයිරක්. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඇලෙයිර දාලා වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි සම්පත් නේ. යොදාගත හැකි සම්පත් කියනකොට මොනවයි? ඔන්න ඔය කියන සම්පත්. අර ටික ඇත්තටම කියන්න ඕනේ නෑ. යොදාගත හැකි සම්පත් මොකද්ද? නේ උතන ලියලා තියෙන ළඟට වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඇලෙයිරක් ප්‍රශස්ත ලෙස අන්න වචනයක් ගේනවා. ප්‍රශස්ත ලෙස යොදා ගැනීමයි.
ප්‍රශස්ත ලෙස. ඒ වචනේ ඇතුලේ ලොකු දෙයක් තියෙනවා. ඒව ලියවන්නේ නිකන් කියනවා විතරයි. ප්‍රශස්ත ලෙස යොදාගෙන ප්‍රශස්ත ලෙස යොදා ගන්නවා කියන්නේ අනාගත පරපුරටත් සම්පත් ඉතිරි කරමින් තමයි මේක යොදා ගන්න ඕනේ කියලාත් කියනවා. අනිත් එක තමයි ප්‍රශස්ත ලෙස යොදා ගන්නවා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඕක ඇතුලේ මෙහෙම අර්ථයකුත් තියෙනවා. හිතන්න දැන් මට තියෙනවා මට මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එක මම පැය හිතන්නකො පැය 24ෙම පැය 18ක් කියලා හිතමු. පැය 18ක්ම ඒ මැෂින් එකයි මමයි. හරි පැය 18ක්ම මැෂින් එකයි මමයි. හරි පැය 18ක් මැෂින් එකයි මමයි කියන දෙන්නම වැඩ කරෝතින් අදත් වැඩ කරා ඊළඟටත් වැඩ කරන එහෙම වැඩ කරෝතින් මොකද්ද වෙන්නේ? නේ? අනාගත පරපුරක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ නිෂ්පාදනය බිහි වෙන නිෂ්පාදනය ඇත්තටම නේ ප්‍රශස්තයිද? නැහැනේ. ඇයි ඒ කියන්නේ මේක මොකද්ද අපි කියනවා මේ ඕව මොකක්ද වෙනවා කියලා. මොකද ඕව ටයර්ඩ් වෙනවා. හරි මැෂින් එක පවා සවුත් වෙන්න පුළුවන්. ඊළඟට කරන මිනිස්සෙට පවා නේ හානියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දිගින් දිගට තිරසාර නැහැ. තිරසාර භාවිතයක් නෙවෙයි වෙන්නේ. දවස් 7ක් විතර කරලා ඊළඟ සතිය පාවිච්චි කරගන්න බැරි වෙනවා. පැහැදිලි? එහෙනම් එහෙම නෙවෙයි නේ. ප්‍රශස්ත ලෙස භාවිතා කරනවායි කියලා කියන්නේ දරාගත හැකි මට්ටමින් නේ දරාගත හැකි මට්ටමින් තමයි ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා ওই වචනේ ඇතුලේ කියවෙන්නේ. එච්චර හිතන්න යන්න එපා. එච්චර ඕනේ නෑ. ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම කියන වචනේ ඇතුලේ ලොකු මීනින් එකක් තියෙනවා. ඒකයි මේ වචනේ අපි උතෙන්ට දාන්නේ. එහෙනම් පූර්ණ සේවා නියුක්තිය කියන එක සාමාන්‍යයෙන් අපේ කාලේ අපිට ඉගෙනුවේ තියෙන සම්පත් සියල්ල යොදා ගැනීම. නෑ ඊට වඩා දෙයක් තියෙනවා. තියෙන සම්පත් සියල්ල යොදා ගන්නවා කියන එකට වඩා කියන්න ඕනේ ඔන්න ඔහොමයි නේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන් සම්පත්. යොදාගත හැකි සම්පත්. මොනවයි ඒ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන ව්‍යවසාය යන සම්පත්. ඕනනම් ඒ ටික කියන්නේ. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රශස්ත ලෙස යොදා ගැනීම තමයි අපි කියන්නේ පූර්ණ සේවා නියුක්ත කරනවා කියලා. අරක ලියන්න යන්න එපා. මොකද්ද නේ තියෙන සියලුම සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කිරීම කියනකොට ඒක ඇතුලේ අපි ගොඩාක් කොන්දේසි කඩලා තියෙනවා නේ ප්‍රශස්ත අර මේ කියන தත්ත්වය කඩලා. එතකොට හෙට අද වැඩ කරලා ෆුල් ඩේ වැඩ කරලා හෙට වැඩ කරගන්නවා නේ ප්‍රශස්ත ලෙස ඕන පාවිච්චි වෙන්නේ. තිරසාර නැහැ නැත්තම් නිමෝ. අධිභාවිතා කරෝතින් නිමෝම තිරසාර වෙන්නේ නැත. දෙපාරක් තුන් පාරක් කියවලා. අර මැදින් ලියපු කෑල්ල ඕන වරහණක් දාගත්තා නම් හරි. එතකොට ඒක වැඩි කියවන්නේ යන සම්පත් නේ. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි සම්පත්. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රශස්ත ලෙස යොදා ගැනීම අපි කියනවා පූර්ණ සේවා නියුක්ත කරනවා කියලා. ඒතකොට සියලුම සම්පත් කියන වචනයක් කියන එක හරි මෝඩයි නේද? නේ? තියෙන සම්පත් සියල්ලම කියනවනම් සියලුම සම්පත් නේ. මොන සියලුම සම්පත්ද ඇත්තරම? යොදාගත හැකි සියලුම සම්පත් කියනවනම් වැරදි නේ. තේරුණාද? වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි සියලුම සම්පත්. මේ බලන්න. මෙන්න මගේ සම්පත් ටික. ඔන්න සම්පත් ටික කියලා හිතන්න. හරි. ඔය සියලුම සම්පත්. සියලුම සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කිරීම නෙවෙයි පරිපූර්ණ සේවා නියුක්තිය. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන් සියලුම සම්පත් මෙන්න මේ ටික නම්. වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි සම්පත් ටික තමයි නේ කරන්න ඕනේ කියන්නේ. සියලුම සම්පත් කියනකට වඩා හොඳයි වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි සම්පත්. නැත්නම් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි සියලුම සම්පත්. යොදාගත හැකි සියලුම සම්පත් වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රශස්ත ලෙස යොදා ගැනීම තමයි අපි කියන්නේ පූර්ණ සේවා නියුක්තිය හරි විදියට. හරිනේ? අපි යනවා පූර්ණ නිෂ්පාදනය. ඒක සම්බන්ධයෙන් කොහේවත් නෝට් එකක් හොයාගන්න නැහැ. විද්‍යා පත්‍රයෙන් යන්තම් රූලක් අහුලා ගත්තා. හරි. එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉෂ්ට වෙන්න පූර්ණ සේවා නියුක්ත කළ පමණින් පුළුවන්ද? බෑ. පූර්ණ නිෂ්පාදනයත් ඕන අපි මේ පැත්ත ලියමු. නිල් පෑනින් ලියමු. නිෂ්පාදනයට යොදා ගන්න. කියන්නේ ඒක පාඩම් කරන්න එපා. නිෂ්පාදනයට යොදා ගන්න නිෂ්පාදනයට යොදා ගන්න ඇලේක සෑම නිෂ්පාදන සාධකයක්ම
අල ඉරක් සමාජයේ භෞතික අවශ්‍යතා. සමාජයේ භෞතික අවශ්‍යතා. සමාජයේ භෞතික අවශ්‍යතා අල ඉරක් සපුරාලීම සඳහා. සපුරාලීම සඳහා අල ඉරක් උපරිම දායකත්වයක් උපරිම දායකත්වයක් සැපීම මේ නමින් වේ. සැපීම වේ. සැපීම වේ. ඒක කියවන්න යන්නේ නැහැ වැඩක් නැහැ. අරකට බැරි වෙනවා ඊට. හරි. පුළුවන් නම් පාඩම් කරගන්න බලන්න. සමාජයේ භෞතික අවශ්‍යතා සපුරාලන්න උපරිම දායකත්වයක් සැපීම තමයි පූර්ණ නිෂ්පාදනය කියලා කතා වෙන්නේ. නිකන් නමින් හිතෙන්නේ පූර්ණ නිෂ්පාදනය කියන්නේ බඩුව බාගෙන නෙවෙයි ෆුල් බඩුවක් කියලා ඉන්නේ හිතන්නේ. පූර්ණ නිෂ්පාදනය නෑ එහෙම නෙවෙයි. ඔකේ අර්ථය තියෙන්නේ අර ඒ ප්‍රොඩක්ට් එක සමාජයේ භෞතික අවශ්‍යතා සපුරාලන්න උපරිම දායකත්වයක් ලබා දෙනවා කියන එක ඉස්සර නම් මම උදාහරණ කරන අපරාධ කාලය. අපි යනෝ ඊළඟට කතා කරන ඊළඟ ප්‍රශ්නය. දැන් අපි කතා කරා කවුරු ගැනද? මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත ඉන්න මෙන්න මූ ගැන. හරිද? අපි තව ටිකක් දාගෙන දෙගෙන ඔය ප්‍රශ්නට දාලා නෑ. තව ටිකක් කියන්නේ ඔක යටින් තව ටිකක් දාලා හරි අපි දැන් මොකද්ද කරේ උතන? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හැඳින්වුවා. හරිද? එයා ඉෂ්ට වෙන්න කොන්දේසි දෙකයි. ඒ දෙක ඉෂ්ට වෙනකොට what happen සස්මිත? ඔය දෙක ඉෂ්ට වෙනකොට what happen? නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙන. එතකොට what happen? නෑ අපෝ අන්න ගුරු කිව්ව දෙක. නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙන පමණින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙන පමණින් ආර්ථික කාර්යක්ෂම වෙනවයි? නෑ. නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ තිබූ පමණින් එතන ඉන්නවා. කොතනද? මායිම මත ඉන්නෝටක් එන. අන්න ඒක අපි ලියාගමු යටිතර ලකුණක් දාලා අන්තිම ටික එක දාලා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉටුවන විට මට සෑම විටම කියන වචනේ හැලුණා. ඒක හරි වැදගත්. නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉටුවන සෑම විටම කියන වචනේ දාන්න හැමතිස්සෙම. කියන නීහැම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ තියෙනව නම් අනිවාර්යෙන්ම මත ඉන්නවා. ආයෙ කතා දෙකක් නෑ. අපි කතා එනවා ඉස්සරහට කෑලි ඔප්පු කරන්න ඕන. සෑම විටම නීහැමා මත පිහිටයි. ග්‍රේඩ් කෑ ගන්න. ඊළඟ ප්‍රශ්නය. සම්පත් බෙදාවෙන් කිරීමේ අලුත් ප්‍රශ්නයක්. සම්පත් බෙදාවෙන් කිරීමේ අපි මේ ටික කළා ඊළඟට විභාග ප්‍රශ්න සාකච්ඡා කරමු. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය යන කුමක්දයි? සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය යන කුමක්දයි? හඳුන්වා රූප සටහනක් මගින් පැහැදිලි කරන්න. ඒතර කොන්දේසියක් කියවෙනවා. රූප සටහනක් මගින් පැහැදිලි කරන්න. හරි අපි ලියමු එක රතු පාට පෑනෙන් ලියමු. එතන ලියමු. අවබෝධයක් තියෙනවා. රූපේ මැවිලා පේනවා. ඉතින් රතු පාට පෑනෙන් ලියමු. පළවෙනි පේලිය යනෝ පළවෙනි ටික එක දාලා යනෝ ආර්ථිකයේ පවතින සීමිත සම්පත් යනු ආර්ථිකයේ පවතින සීමිත සම්පත්
සිමි සම්පත් ඇලෙයිරා සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට සමාජ වර්ණය කියන වචනේ තේරුම දන්නේ නැති සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට සමාජ වර්ණය කියන්නේ මොකද්ද දනිෂා සමාජ වර්ණය කියන වචනේ නිකන් සිංහලෙන් කියහම මොනවාරි දෙයක් හිතට එන දෙයක් සමාජ වර්ණය දනිෂා වර්ණය වගේ සමාජ වර්ණය දනිෂා වර්ණය කියන්නේ මොකද්ද දනිෂගේ කැමැත්ත නේ සමාජ වර්ණය කියන්නේ සමාජ කැමැත්ත වර්ණය කියන්නේ කැමැත්තනේ